වෙනදා වගේ මතත් චුට්ටක් කොමන් මාතෘකාවක් මේක අපි හැමෝම දන්න අපි හැමෝම පාවිච්චි කරන ඉක්විප්මන්ට් එකක් ගැන ඉක්විප්මන්ට්ස් ගැන නැත්නම් අපි හැමෝම දන්න ටෙක්නොලොජිස් ගැන ටෙක්නොලොජි එකක් ගැන බොහොම දන්න දුරන මාතෘකාවක් අපි මේ අද කතා කරන්න හදන්නේ LV coordination ගැන. මොනවද මේ LV coordination කියලා කියන්නේ? මීට කලිනුත් මම මේ වගේ සෙෂන් එකක් කරලා තියෙනවා. එතකොට අද අපි බලන්න හදන්නේ තව දුරටත් අපි කතා කරන sessions series එකේම අපි කතා කරපු සමහර important points වල combination එකක්. එතකොට මේ තියෙන්නේ LV coordination. මොකද්ද මේ LV coordination කියලා කියන්නේ තමයි මුලින්ම බලන්න හදන්නේ. එතකොට අපි දැන් ගත්තොත් ඉතිහාසය ගත්තොත් අපේ දන්නවා අවුරුදු ගානකට කලින් ඉඳලා අපේ මූලික අවශ්‍යතාවනේ මොනවද? ෂෙල්ටර් එකක් කියන්නේ ඉන්න තැනක් නිවාසයක් ඇඳුම් එතකොට බේසික් කෑම මේවා තමයි අපේ සාමාන්‍ය මූලික අවශ්‍යතා කියලා අපි අඳුරගත්තේ. හැබැයි එදා එහෙම වුණාට අද අපි කතා කරන මූලික අවශ්‍යතා මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. සමහර විට අද අපේ මූලික අවශ්‍යතා වලට අලුතෙන් ඇඩ් වෙච්ච දේවල් තියෙනවා. ඒක තමයි සමහර විට කනෙක්ටිවිටි, සමහර වෙලාවට මොබයිල් ෆෝන් එකේ සිග්නල් ලෙවල් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැටරි ලෙවල් එක වෙන්න පුළුවන්. අපි කතා කරන මොබයිල් ඩිවයිස් එකක ඉක්විප්මන්ට් එකක බැටරි ලෙවල් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි වෙන්න පුළුවන්. එතකොට අපි කතා කරන මොඩර්න් ටෙක්නොලොජි මොඩර්න් ඊරා එකේ අපි මේ කතා කරන අලුත් ලයිෆ් එකේදී මෙන්න මේ වගේ දේවලුත් අපේ මූලික අවශ්‍යතාව වෙලා තියෙනවා. එතකොට මේ හැම දෙයකම පිටිපස්සේ අපිට අත්‍යවශ්‍ය අංගයක් වෙන්නේ විදුලිය, electricity supply එකක් මේකට කියනවා availability of electricity available කියන එක දවසේ සම්පූර්ණ වෙලාවක් ඇතුලේ චුට්ටක් කියලා දෙන්න මට. දවසේ සම්පූර්ණ වෙලාව ඇතුළත පැය 24 ඇතුළත uninterrupted power supply එකක්. එහෙම නැත්නම් electricity availability කියන එක තවත් විශේෂාංගයක්. මොකද අපි කතා කරන අපේ මූලික අවශ්‍යතාවල. එතකොට මෙන්න මේ කතා කරන continuity එක එහෙම නැත්නම් අපි කතා කරන විදුලිය එහෙම නැත්නම් අපි මේ කතා කරන electricity supply එක continuously කොහොමද එහෙම නැත්නම් අපි කතා කරන අපේ operation time එක පුරාම available කරගන්නේ කොහොමද කියන එක අපිට වැදගත් especially electrical engineers වලට වැදගත් වැඩක්. ඒ කියන්නේ වැදගත්ම අංගයක්. එතකොට අපි අද කතා කරන්න හදන්නේ මෙන්න මේ uninterrupted power supply එකක්. එහෙම නැත්නම් main supply එක continuously available වෙන්නේ කොහොමද? available කරගන්නේ කොහොමද? අපි කතා කරන design එක මෙන්න මේකට හරියන්නේ කොහොමද කියන එක. ඔයාලට මතක ඇති අපි last week එකේ ගිය සතියේ කතා කරා අපේ tool එකක්. ඒ tool එක මතක ඇති අපි Ecodial කියලා පාවිච්චි කරපු tool එක. මේ tool එක පාවිච්චි කරලා බොහොම සරලව අපි කතා කරන අපේ circuit එකේ component වල basic design එක සහ අවශ්‍ය component selection එක කරගත්තා. මේ selection එක කරගන්නදී මම සමහර වචන කීපයක් කතා කරා. ඒ කතා කරන වචන මේ කතා කරන technologies ගැන තමයි අද මේ කතා කරන්න හදන්නේ. එතකොට අපි කතා කරොත් අපේ electrical distribution system එක මේ තියෙන single line diagram එක. මේ single line diagram එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ single line diagram එකේ අපිට තියෙනවා main transformer එකක්. එහෙම නැත්නම් අපි කතා කරන main supply එක, main supply එකට පස්සේ main income එකක්, ඊට පස්සේ අපි ළඟ තියෙනවා primary distribution level එකක්. එහෙම නැත්නම් අපි කතා කරනවා main distributor එක, ඊට පස්සේ අපේ තියෙනවා MSV feeders, distribution circuits and loads. මේ තියෙන්නේ අපි කතා කරන අපේ electrical system එකේ hierarchy එක. එහෙම නැත්නම් අපි කතා කරන electrical system එකේ distribution arrangement එක single line diagram එකක් විදිහට දීලා. එතකොට මේ කතා කරන electrical distribution system එකේ zones ඒ කියන්නේ එක එක කලාප වෙන් කරලා අඳුරගෙන තියෙනවා. ඒක මුලින් පෙන්නන තියෙනවා level 1 එකේදී පෙන්නලා තියෙන්නේ අපි මේ කතා කරන main bus bar එකෙන් උඩ එහෙම නැත්නම් මේ main bus bar එකේ upstream පැත්ත මේකට අපි කියවා MSP income main switchboard income එක. ඊට පස්සේ level 2 කියලා පෙන්නලා තියෙන්නේ MSP feeders. එහෙම නැත්නම් අපි කතා කරන feeder lines main switchboard feeders ටික. එතකොට level 3 විදිහට පෙන්නලා තියෙනවා power distribution ඒත් එක්කම final distribution circuit එක තමයි level 4 කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට අපි කතා කරන අපේ distribution system එක මෙන්න මේ වගේ අපි levels කීපයකට බෙදලා කරගත්තා. එකක් study කරන්න ලේසි වෙන්න, අනිත් එක තමයි මේ එක එක level එකේ අපේ operations සහ සමහර applications වෙනස් වෙන්න පුළුවන්. එතකොට
අපි පෙන්වුවා මේ එක එක ලෙවල් එකේදී අපි පාවිච්චි කරන equipment වල capacity එක වෙනස් වෙනවා. ඔයාලා හොඳටම දන්නවා level 1 කියන zone එකේදී මේ zone එකේදී පාවිච්චි කරන equipment වල capacity එක ගොඩක් high ratings. නැත්නම් high rating equipment especially level 1 and level 2 කියන components දෙකම. නැත්නම් level 1 level 2 කියන areas දෙකේම පාවිච්චි කරන අපි high rating components. ගොඩක් රට යා circuit breakers, MCCBs පාවිච්චි කරනවා. මෙතන ලියලා තියෙන වචනයක් category B. මෙන්න මේ වචනේ ගැනත් අපි මේ ටර්ම් එක ගැනත් අපි ඉස්සරහට පොඩ්ඩක් ફોකස් කරනවා. මොකද මේ category B type MCCB එහෙම නැත්නම් category B type circuit breaker එකක් කියන්නේ කියලා. ඊට පස්සේ level 3 ගත්තොත් level 3 කියලා කියන්නේ අපේ medium level distribution system එකේ මෙතන medium level rating තියෙන medium rating තියෙන zone එක. මෙතනදී සාමාන්‍යයෙන් ampere 100 ampere 63 ඉඳලා ampere 100 විතර වෙනකම් වෙනස් වෙන්න පුළුවන්. මෙතනදී පෙන්නලා තියෙනවා MCCBs of category A. මෙන්න මේකත් අපිට important point එකක්. එතකොට මොනවද මේ category A and category B switching devices එහෙම නැත්නම් category B category A circuit breakers කියලා කියන්නේ කියලා බලන්න හදන ඊළඟට. ඒකත් එක්කම level 4 පෙන්නලා තියෙන්නේ අපි කතා කරන distribution level එකකින් මේ අපි කතා කරන low rated capacity equipments like අපි කතා කරන ampere එකේ ඉඳලා ampere 63 වගේ වෙනකම් තියෙන MCBs එහෙම නැත්නම් සමහරට MCCBs වෙනත් පුළුවන්. මේ ඔක්කොම තියෙන්නේ level 4 එහෙම නැත්නම් final distribution circuit එකේ. ඒකට අපි කතා කරන අපේ hierarchy එක තමයි මේ තියෙන්නේ. අපි දන්නවා මේක අපි පාවිච්චි කරන අපේ distribution system වල අපි පාවිච්චි කරන single line diagram එක තමයි මේ තියෙන්නේ. මෙතනින් එහාට අපි බලාගෙන යන්න හදන්නේ මෙන්න මේ components කොහොමද එක එකක් coordinate වෙන්නේ. මම මුලින්ම පටන් ගත්තත් ඒක තමයි LV coordination මේ equipment select කරන්නේ කොහොමද. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඉස්සෙල්ලා කතා කරා. අපි හිතුව මෙන්න මෙතන තියෙන motor circuit එකක් ගමුකෝ. මේක අපි හිතමු අපි ළඟ තියෙන 110 kW motor එකක්. ඒකට 110 kW motor එකක් කියලා කියන්නේ අපි මෙතන motor protection circuit එකක් තියෙන පුළුවන්. නැත්නම් motor starter circuit එකක් තියෙන පුළුවන්. ඒකත් එක්කම circuit breaker එකක් පාවිච්චි කරනවා. මේ circuit breaker එකේ capacity එක calculate කරගෙන ඔයාලා දන්නවා. ඊට පස්සේ මේ circuit breaker එකකින් උඩ නැත්නම් upstream side එකේ තියෙන circuit breaker එකේ size එක කීයක් වෙයිද? එහෙම නැත්නම් අපි කතා කරන feed end එකේ circuit breaker එකේ capacity එක කීයක් වෙයිද? එතකොට මේ සිස්ටම් එක සම්පූර්ණ කන්සිඩර් කරොත් අපේ මේන් ඉන්කමින් එකේ සයිස් එක කොච්චරක් වෙයිද? එතකොට මෙන්න මේ කතා කරන component වල capacities නැත්නම් component වල ratings කියන එක calculate කරගන්න ඔයාලට basic knowledge එකක් තියෙනවා. ඒතර අපි බලන්න හදන්නේ මෙතනින් එහාට අපි පාවිච්චි කරන technologies මොනවද? මේ කතා කරන capacities select කරපුවාම අපිට මේ capacities එක්ක අවශ්‍ය protection එක එහෙම නැත්නම් අපි කතා කරන uninterrupted level එකේ protection එකක් අපිට හම්බ වෙනවද කියන එක තමයි මෙතනින් එහාට අපි බලන්න හදන්නේ. එතකොට මුලින්ම බලන්න හදන්නේ අපි සාමාන්‍යයෙන් ඇයි මේව කරන්නේ? කියන්නේ අපි මේ වගේ uninterrupted power supply එකක් එහෙම නැත්නම් power system එකේ මෙන්න වගේ advanced design එකක් කරගන්න එකක් තමයි අපි මුලින්ම කියලා පටන් ගත්තේ. අපේ system එකේ availability එක expand කරගන්න එහෙම නැත්නම් අපේ availability එක continuous කරගන්න එකත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා installation cost එක එහෙම නැත්නම් capital expenditures අඩු කරගන්න capex අඩු කරගන්න. එතකොට අපි මේකට පාවිච්චි කරන ටෙක්නොලොජි ගොඩක් තියෙනවා. ඒකට අද අපි විශේෂයෙන්ම කතා කරන්න හදන්නේ මෙන්න මේ වගේ ඔප්ටිමම් ඩිසයින් එකක් කරගනිද්දී අපිට වැදගත් වෙන ටෙක්නොලොජිස් කීපයක්. ඒක තමයි එකක් අපි කතා කරන device discrimination. ඊළඟට අපි කතා කරනවා device discrimination and coordination. ඊළඟට අපි කතා කරනවා cascading. එහෙම නැත්නම් අපි කියනවා constraint limitation එහෙම නැත්නම් current limitation. ඒක අද දවසේ අපේ සම්පූර්ණ discussion එකේදී අපි කතා කරන technologies based වෙන්නේ මෙන්න මේ කාරණාත් එක්ක. ඒක අපි කතා කරලා device discrimination ගැන, device coordination එක ගැන කතා කරනවා. ඒකත් එක්කම cascading and current limitation ගැන අපි කතා කරනවා. ඇයි මේ වගේ දේවල් වැදගත් වෙන්නේ? ඒකත් එක්කම මෙන්න මේ කතා කරන basic terms පාවිච්චි කරලා කොහොමද අපේ design එකක් කරගන්නේ? ඒකත් එක්කම ඒක කොහොමද අපේ system එකට apply කරගන්නේ කියලා තමයි අද පෙන්නන්න හදන්නේ. එහෙමනම් අද දවසේ session එක බොහොම clear වෙන්න ඕන. අපි අද කතා කරන්නේ LV distribution system එකක discrimination, coordination, cascading and current limitation කියන terms හතර. මේක සමහර විට ඔයාලට අලුත් වචන හතරක්, technologies හතරක්, techniques හතරක් වෙන්න පුළුවන්. හැබැයි මේ field එකේ ගොඩක් දුරට ඉන්න අය විදිහට බොහොම පැහැදිලිව දන්නවා මොනවද මේ කියන්නේ කියන එක සහ මේ කතා කරන technology පාවිච්චි කරනත් ඔයාලා බොහොම පැහැදිලිව දන්නවා.
එබනම් අපි තව දුරටත් බලමු මේ කතා කරන devices කොහොමද වෙන්නේ කියන එක. ඒ ඔක්කොටම කලින් අපි බලන්න හදන්නේ අපි පාවිච්චි කරන අපේ main component එක අද circuit breaker එක. මේ circuit breaker එකේ අපිට පාවිච්චි කරන්න තියෙන parameters කීපයක් තමයි අද බලන්න හදන්නේ. අපේ circuit breaker එකේ parameters කීපයක් තමයි අද check කරගන්න හදන්නේ. එතකොට අපි ගත්තොත් LV circuit breaker එකක් ගත්තොත් LV circuit breaker එකක tripping curve එක හරියම important කියලා ඔයාලා දන්නවා. එතකොට අපි කතා කරන prediction එක එහෙම නැත්නම් design එක සම්පූර්ණයෙන්ම කරන්නේ මෙන්න මේ tripping curve එක base කරගෙන. මම last week එකෙත් පෙන්නුවා සමහරක් වෙලාවට අපි select කරන circuit breaker එකක tripping curve එක අපිට elaborate කරන්න පුළුවන් නැත්නම් එළියට ගන්න පුළුවන් අපි අර කතා කරපු basic tool එකකින්. එතකොට දැන් බලන්න හදන්නේ මේ අපි එළියට ගන්න circuit breaker එකක අපි එළියට ගන්න circuit breaker එකක tripping curve එකේ අපට important parameters එහෙම නැත්නම් important key points මොනවද කියන එක. right. ඒතකොට circuit breaker එකක් ගත්තොත් circuit breaker එකක අපි discuss කරන terms එහෙම නැත්නම් discuss කරන parameters මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි ගත්තොත් nominal current කියලා කියන්නේ IN, set current IR. මේ දෙකේ වෙනස වලට පැහැදිලිව තේරෙනවා. nominal current කියලා කියන්නේ අපි select කරගන්න device එකකින් ගන්න පුළුවන් maximum current එක. IR කියලා කියන්නේ අපි select කරගන්න component එකේ adjust කරලා අපි utilize කරගන්න හදන current එක. උදාහරණයක් විදිහට ගත්තොත් මම පොඩි උදාහරණයක් ගන්නම්. අපි හිතමු අපේ ළඟ තියෙන 100 ampere breaker එකක්. ඒ 100 ampere breaker එකේ IN තමයි 100. IR කියලා කියන්නේ අපි මේ breaker එකේ utilize කරන portion එක. අපි හිතමු අපි adjustment එක විදිහට 80ක් දැම්මොත් ඒ කියන්නේ අපි ඇත්තටම use කරන්නේ ampere 80ක current setting එකක්. නැත්නම් අපේ tripping current එක set current එක ampere 80ක් වෙනවා. ඊට පස්සේ TR කියලා component එකක් තියෙනවා. මේකට අපි වෙනම තියෙනවා time delay on overload. මේක බොහොම පැහැදිලිව ඊළඟ sketch එකේදී පෙන්නන්නම්. ඒකත් එක්කම තම IEC එකේ define කරන factor එකක් පෙන්නනවා. ඒක තමයි rated current multiplied by 1.05 කියන්නේ rated current එකකින් 105ක ප්‍රමාණයක්. මේකට අපි කියනවා conventional non tripping current. මේකත් හරි important point එකක් circuit breaker එකක් පාවිච්චි කරද්දී. circuit breaker එකක set current එක අපි adjust කරා ආපහු සැරයක් circuit breaker එක define කරනවා set current multiplied by වැඩි කිරීම 1.05ක non tripping current එකක්. අපි මේකත් බලමු ඉස්සරහට කොහොමද තියෙන්නේ කොහොමද මේක අපි කතා කරන අපේ systems වලට apply වෙන්නේ කියන එක. ඊට පස්සේ ISD මේකට අපි කරා short circuit tripping threshold එක. ISD time delay on short circuit. එතකොට II instantaneous tripping threshold ඊට පස්සේ පෙන්නවා ICU මේක තමයි අපේ rated ultimate braking capacity. මතක තියාගන්න කිසිම දවසක circuit breaker එකක මෙන්න මේ ICU current එක මෙන්න මේ ICU current එකෙන් එහාට මෙතන ඉතින් ඉස්සරහට අරගෙන යන්න බෑ. මේක තමයි circuit breaker එකක ultimate final current limitation එක. මෙතනින් එහාට මේ circuit breaker එක withstand කරන්නේ නැහැ අපි මේ කතා කරන circuit එකට. right. එහෙමනම් මම පෙන්වන්න හදන්නේ මෙන්න මෙහෙම වැඩක්. මම මගේ circuit breaker එකේ tripping curve එක plot කරනවා මෙන්න මේ වගේ curve එකක. එතකොට x axis එක තියෙන current එක, y axis එක තියෙන time to trip. right. අපි බලමු අපිට important points මොනවද කියලා. මේ තියෙන rated current. ඒතර rated current කියන එක මම දැක්ක මේක තමයි set current එක. ඒකත් එක්ක මම line එකක් අදගත්තා 1.05 rated current. ඒ කියන්නේ rated current එක වැඩි කිරීම 1.05 නැත්නම් 1.05. ඒකට මේකට අපි කො non tripping current rating එක. right. ඊට පස්සේ මේ තියෙන්නේ අපි කතා කරන circuit breaker එකේ ultimate factor එක එහෙම නැත්නම් ultimate current එක. මෙතනින් එහාට කිසිම වෙලාවක මේ circuit breaker එකේ operation එක ගැන බලාපොරොත්තු වෙන්න එපා. මේක තමයි ultimate ultimate braking capacity කියන factor එක. ඊට පස්සේ T0 මෙන්න මේක important point එකක්. මේක තමයි circuit breaker එකක ultimate tripping time එක. මේකට අතරම කියන්නේ circuit breaker එකේ mechanism එකෙන් ගන්න පුළුවන් ultimate අන්තිමම minimum value එක. මේක තමයි ultimate tripping time එක T0. ඊට පස්සේ මම ඇඳලා පෙන්නනවා වලට පොඩි curve එකක් වලට පේනවා ඇති rated current එක වැඩි කිරීම 1.05 මේ වගේ level එක current එක ආව අරගෙන ආවට පස්සේ පේන ටික මොකද වෙන්නේ? rated current එක වැඩි වෙනවා. rated current එක වැඩි වෙනකොට ඔයාලට පේනවා ඇති tripping time එක rated current එක වැඩි වෙන්න tripping time එක අඩු වෙගෙන යනවා. මේ මොකද්ද මේ? වෙන මොකුත් නෙමෙයි මේ තියෙන්නේ. මේක තමයි අපි කතා කරන අපි overload tripping curve එක. මේක තමයි overload tripping curve එක. ඔයාලට පැහැදිලිව පේනවා ඇති current එක වැඩි වෙන්න
right. කරන්ට් එක වැඩි වෙන්න ඔයාලට පේනවා ඇති ට්‍රිපින් ටයිම් එක අඩු වෙගෙන එනවා. මේ තියෙන්නේ අපි කතා කරන ඕවර්ලෝඩ් ට්‍රිපින් කර්ව් එක. එතකොට TR කියලා මෙතන පෙන්වලා තියෙන සෙට් පොයින්ට් එක තමයි මම ඉස්සෙල්ලා පෙන්වනවා ඩිස්කස් කරනවා කියලා. ටයිම් ඩිලේ on overload. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ටයිම් එක වෙනස් කරලා අවශ්‍ය නම් මෙන්න මේ කර්ව් එකේ ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න. එහෙම නැත්නම් කර්ව් එක shift කරගන්න. ඊට පස්සේ මම පෙන්වනවා මගේ ඊළඟ සෙටින් එක. ඒක තමයි ෂෝට් සර්කිට් කරන්ට් එක. මම මෙතන පෙන්වනවා ISD. ISD කියලා කියන්නේ ෂෝට් සර්කිට් ට්‍රිපින් ත්‍රෙෂෝල්ඩ් එක. ඒතර ෂෝට් සර්කිට් ට්‍රිපින් ත්‍රෙෂෝල්ඩ් එක කියන්නේ අපේ සර්කිට් බ්‍රේකර් එක ෂෝට් සර්කිට් ට්‍රිපින් ත්‍රෙෂෝල්ඩ් එක ඇක්සස් කරොත් ට්‍රිපින් ටයිම් එක TSD කියලා කියන්නේ ෂෝට් සර්කිට් ට්‍රිපින් ටයිම් එක මේක මිනිමම් ලෙවල් එකට එනවා. එතකොට ෂෝට් සර්කිට් ලෙවල් එක කොච්චර වෙනස් වුණත් ෂෝට් සර්කිට් කරන්ට් එක කොච්චර වැඩි වුණත් ට්‍රිපින් ටයිම් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ට්‍රිපින් ටයිම් එක අපි කතා කරන කොන්ස්ටන්ට් ට්‍රිපින් ටයිම් එක මිනිමම් ටයිම් එකදී මේක ට්‍රිප් වෙනවා. මේ තියෙන්නේ TSD කියලා වෙනවා තියෙන්නේ. අපි මේ කතා කරන ටයිම් ඩිලේ on short circuit. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් අපි පෙන්නපු මේ අල්ටිමේට් ටයිම් එකට නැත්නම් T0 ලෙවල් එකට මේ ට්‍රිපින් ගියේ. එතකොට ඔයාලට පෙන්නේ සමහර තැන්වලදී මේ ට්‍රිපින් ටයිම් එක මෙතෙන්ට අරන් එනවා. ඒ අරන් එන්නේ මෙන්න මේ threshold එකේදී මේකට අපි කිව්වා අපි කතා කරන instantaneous tripping current එක. එතකොට instantaneous tripping threshold එකෙන් පස්සේ මේ ට්‍රිපින් ටයිම් එක TSD කියන එක කැන්සල් වෙලා අපිට හම්බ වෙනවා මිනිමම් ට්‍රිපින් ටයිම් එක. බොහොම සරලයි. ඒතකොට TSD එක තිබ්බේ මෙන්න මෙතන. ඊට පස්සේ මේ තියෙන්නේ අපි කතා කරන instantaneous current එක. instantaneous current එක නැත්නම් අපි කතා කරන instantaneous tripping threshold එකෙන් පස්සේ ට්‍රිපින් ටයිම් එක තියෙන්නේ අපි කතා කරන circuit breaker එකේ ultimate නැත්නම් last tripping time එක. ඒක දැන් T0. එතකොට මේක තමයි අපි පාවිච්චි කරන සර්කිට් බ්‍රේකර් එකේ ට්‍රිපින් කර්ව් එක. ඒතකොට ට්‍රිපින් කර්ව් එක මෙහෙම ඇදලා පෙන්නනවා. ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොනවද මේ කතා කරන TR, TSD, T0. එතකොට අපි කතා කරපු IR 1.05 IR, ISD, II and ICU. එතකොට මේවා තමයි සර්කිට් බ්‍රේකර් එකේ important parameters. ඊට පස්සේ මෙන්න මේ කතා කරන ට්‍රිපින් කර්ව් එක බේස් කරගෙන අපි define කරා tripping zones කීපයක්. Rated current into 1.05 දැන් 105ක current high rating එකකින් ඉස්සෙල්ලා තියෙන ටික අපි කියනවා non tripping zone එක. ඒකට බොහොම basically කියන්නේ මෙන්න මේ zone එකේදී circuit breaker එක කිසිම හේතුවක් නිසා trip වෙන්න බෑ. thermal මෙතන අපි කතා කරන overload or short circuit කිසිම දෙයකට trip වෙන්න විදියක් නැහැ. මේ කතා කරන්නේ අපේ overload tripping zone එක. ඔයාලට පේන ඇති overload tripping curve එක හරියටම ඇක්ටිව් වෙන්නේ මෙන්න මේ zone එකේ. ඒකට මේ yellow color zone එක තමයි අපේ overload tripping curve එක. එතකොට අපි ගත්තොත් selective tripping zone එක ගත්තොත් මේ selective tripping zone එක කියලා කියන්නේ මෙන්න මේ tripping zone එකේ අපිට පුළුවන් ඕන tripping time එකත් වෙනස් කරගන්න. මේක අපි කතා කරන short circuit protection zone එක. මේ zone එකේදී අපිට TSD එක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය නම් requirement එකක් තියෙනවා නම් එතන අපි මේකට අපි selective tripping zone එක. මේකට selective tripping zone එක කියන තවත් හේතුවක් තියෙනවා. ඉස්සරහට වාටේ කතා කරන reason එකත් හොයාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි කතා කරපු instantaneous threshold එකකින් පස්සේ නැත්නම් instantaneous tripping current එකකින් පස්සේ තියෙන zone එකට ගියා. මේකට අපි කියනවා instantaneous tripping zone. මේ තියෙන instantaneous tripping zone. එතකොට මේ instantaneous tripping zone එක end වෙන්නේ ඇත්තටම ICU වලින්. බොහොම simple picture එකක්. එතකොට circuit breaker එකක් ඔයාලා use කරනවා නම් මෙන්න මේ parameters ගැන ගොඩක් concern කරන්න වෙනවා. එතකොට අපි circuit breaker එකක් සමහරක් වෙලාවට circuit breaker එකක් use කරද්දී circuit breaker එකක adjustments තියද්දී මෙන්න මේ කතා කරන times and මේ කතා කරන currents හරිම important. මම බොහොම simple example එකක් පෙන්නලා තියෙනවා. මේක තමයි actual circuit breaker එකක මේ settings තියෙන විදිහ. මේ settings කොහොමද පාවිච්චි කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ වගේ set points කීපයක් තියෙනවා. මෙන්න මේකේ මේ IG කියන set point එක ඇත්තටම ground current. මේ ground current set point එක පොඩි වෙලාවකට අමතක කරලා දැම්මොත් ඔයාලට පේනවා ඇති මේ කතා කරන IR, TR, ISD, TSD, II කියන settings කොහොමද circuit breaker එකේ manual එකේ පෙන්නලා තියෙන්නේ. ඒකත් එක්කම මේ වගේ times කොහොමද තියෙන්නේ. ඒකත් එක්කම කොහොමද මේක adjust කරන්න කියන එක. එතකොට මේක බොහොම basic description එකක්. එතකොට බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන. මෙන්න මේ අපි කතා කරන circuit breaker එකේ මෙන්න මේ parameters තියෙනවා. ඒකත් එක්කම මෙන්න මේ parameters අපිට වැදගත් වෙනවා. අපි installation එක එහෙම නැත්නම් අපේ utilization එක එහෙම නැත්නම් අපේ system එකේ commissioning එක හරියට කරන්න. Right.
එතකොට මම මුලින් පෙන්වුවා මේ සර්කිට් බ්‍රේකර්ස් වල අපි ගත්තොත් ස්පෙෂලි මේ සර්කිට් බ්‍රේකර්ස් වල කැටගරි දෙකක්. කැටගරි A සර්කිට් බ්‍රේකර් අපි මුලින්ම ස්ලයිඩ් එකේ පෙන්වුවා ඊළඟට පෙන්වුවා කැටගරි B සර්කිට් බ්‍රේකර්. මෙන්න මේක හරි ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. මම නිකන් එක්සැම්පල් එකක් පෙන්නුවොත් මේ තියෙන්නේ මගේ සර්කිට් බ්‍රේකර් එකක නේම් ප්ලේට් එකේ සර්කිට් බ්‍රේකර් එකේ නේම් ප්ලේට් එක වලට පේනවා ඇති. CAT A. මේක කැටගරි A type සර්කිට් බ්‍රේකර් එකක්. මොකක්ද මේ කැටගරි A type සර්කිට් බ්‍රේකර් එකක් කියලා කියන්නේ? IEC 60947-2 ස්ටෑන්ඩඩ් එකේ ඩිෆයින් කරලා තියෙනවා මෙන්න මේ කැටගරිස් දෙක. කැටගරි A circuit breakers for which no tripping delay provided. මේක හරි ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. No tripping delay provided. Tripping delays provide කරලා නැහැ මේ circuit breakers. This is normally the case of molded molded case circuit breakers. In molded circuit, basic molded case circuit breaker එකක් ගත්තොත් මේ molded case circuit breaker එකේ tripping time එක tripping current adjust කරන්න පුළුවන් but tripping times adjust කරන්න බෑ. ඒතකොට tripping times adjust කරන්න බැරි circuit breakers වලට අපි කියනවා නැත්නම් no tripping delays provided මේ circuit breakers වලට අපි කියනවා category A type circuit breakers. Category B circuit breakers for which in order to provide time discrimination මේක නෙච්චර බොරු වෙන්න එපා දැන් time discrimination and tripping can be delayed. මෙන්න මේක තමයි important point එක. Tripping can be delayed. මම හිතන්නේ කලින් ස්ලයිඩ් එකට ගියොත් ඔයාලට කලින් ස්ලයිඩ් එකේ පේනවා ඇති. Tripping can be delayed. අපිට තියෙනවා ISD එකක්, TSD එකක්. ඒකත් එක්කම අවශ්‍ය නම් TR එක තියෙනවා. එතකොට ඕනනම් මේ දෙකම පාවිච්චි කරලා අපිට tripping එක delay කරන්න පුළුවන්. මෙන්න මේ type එකේ circuit breakers වලට අපි කියනවා category B. මතක තියාගන්න category A and category B කියන circuit breaker දෙක අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා සමහර අවස්ථාවල. මේ උදාහරණයක් තමයි පෙන්නලා තියෙන්නේ time discrimination. Time discrimination වලදී මෙන්න මේ වචනේ මතක තියාගන්න. මේ time discrimination කියන වචනෙටම තව වචනයක් කියනවා. මේකට අපි කියනවා selectivity. Selectivity. සමහර වෙලාවට discrimination කියලා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා selectivity, time selectivity. Time discrimination වලදී මෙන්න මේ category A සහ B දෙක බොහොම පැහැදිලිව පෙන්වනවා. මම ඉස්සරහ slide එකකදී මේක explain කරලා පෙන්නන්නම්. එහෙමනම් important point එක තමයි මේ circuit breakers වල තියෙන parameters. ඒ parameters බොහොම පැහැදිලිව තේරුම් ගන්න. මේ තියෙන්නේ අපි කතා කරන circuit breaker එකේ category A කියන type එක. ඒකත් එක්කම තව මෙතන තියෙනවා ICU සහ ICS. එතකොට මෙතන පෙන්නලා තියෙනවා IEC standard එකේ තව requirement එකක්. මම මේක වෙනම පෙන්නලා දෙන්නම්. According to IEC standard IEC 60947 ICS කියලා කියන්නේ rated service short circuit breaking capacity. ICU as rated ultimate short circuit capacity. එතකොට ඔයාලට පේනවා ඇති සාමාන්‍ය circuit breaker එකක් ගත්තොත් ICU value එකක් ICS value එකක් තියෙනවා. මේ තියෙන ICU සහ ICS value දෙකේ definition එක. මෙතන පෙන්නලා තියෙනවා තව important point එක. මම මේ ගැන වැඩි විස්තරයක් කතා කරනවා ඊළඟ session එකකදී. හේතුව මට ඊළඟ session එකේදී මෙන්න මේ design එකක් කරගන්නවා. ඒ design එක කරගන්නදී මම පෙන්නනවා ඔයාලට ICS සහ ICU අතරේ තියෙන පැහැදිලි වෙනස්කම් ගොඩක් තියෙනවා. එතකොට the ICS is a percentage of ICU. For utilization category B breakers, ICS is always equal to ICU. මෙන්න මේක important point එකක්. එතකොට category B කියන breakers වලදී ICS and ICU values දෙක equal වෙන්න ඕන. එතකොට මේක category A breaker එකක් වුණාට ඔයාලට පේනවා නැති ICU and ICS කියන ඒ values දෙක equal වෙලා තියෙන්නේ. right? right. එහෙනම් අපි මෙතනින් මේ slide එක ඉවර කරනවා. එතකොට අපි ඊළඟ දවසක කතා කරනවා මෙන්න මේ ICU ICS සහ අද factors කීපයක් තියෙනවා. මේ factors ටික එතකොට මෙන්න මේ කතා කරන ICS සහ ICU වල combination එක කොච්චර percentage එකක් වෙන්න ඕනද මේක වෙන්නේ කොහොමද කියන එකත් අපි discuss කරනවා ඉස්සරහට. දැනට මතක තියාගන්න මට important point එකක් විතර මේ slides එකකින් මම highlight කරන්නේ අපි කතා කරන circuit breakers වල categories කීපයක් ගැන. right. එතකොට මම අර ඉස්සෙල්ලා පොරොන්දු වෙච්ච මාතෘකාව එක තමයි coordination of protection devices. මේ කතා කරන protection device වල coordination එක කොහොමද කරන්නේ? ඔයාලට මතක ඇති motor controllers වලත් මම මේ වගේම කතාවක් කතා කරා. Coordination of components. අපි කතා කරන motor control equipment වල අපිට components select කරන්න පුළුවන්. select කරාට මේ component වල coordination එක කොහොමද වෙන්නේ? එතකොට මෙන්න මෙතෙන්දී තමයි පාවිච්චි කරනවා low voltage protection gear වල switch gear වල coordination එක කොහොමද වෙන්නේ කියන එක. එතකොට මේ coordination එක කොහොමද වෙන්නේ කියන එකේදී points දෙකක් තියෙනවා discuss කරන්න. එකෙන් පළවෙනි point එක තමයි discrimination. මේ discrimination කියන එකටම තමයි අපි කියන්නේ
selectivity මතක තියාගන්න සමහර තැන්වලදී මේ කතා කරන්නේ selectivity කියලා. එතකොට discrimination කියන්නේ මොකක්ද? Disconnecting only the faulty branch of the circuit without disturbing others. මේක හොඳ point එකක්. මම ඉස්සරහට diagram එකකෙම පෙන්නන්නම්. Disconnecting only the faulty branch. මෙන්න මේක තමයි discrimination කියන එකේ ඇත්තම තේරුම. එහෙම නැත්නම් selectivity කියන එකේ ඇත්තම තේරුම. එහෙම නැත්නම් අපි කියනවා in an event of a fault tripping the closest upstream circuit. ළඟම තියෙන closest device එක තමයි trip කරන්නේ. එතකොට ඒ fault location එකට තියෙන ළඟම device එක තමයි trip කරන්න ඕන. එතකොට මෙන්න මේක තමයි discrimination. දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා මේ වගේ circuit එකක් design කර ගන්නකොට මෙන්න මේ discrimination කියන factor එක consider කරනවාද? එතකොට අපේ load එක ළඟ තියෙන අපේ load එක ළඟ short circuit එකක් වුණොත් trip වෙන්නේ ළඟම තියෙන circuit breaker එකද එහෙම නැත්නම් වෙන කොහේ හරි තියෙන circuit breaker එකක්ද? එතකොට එහෙම එකක් වුණොත් එතකොට අපේ circuit එකට වෙන disturbances කොහොමද? මෙන්න මේවා තමයි important point. එතකොට discrimination ගැන කතා කරනකොට IC standard එකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේක. Discrimination technologies හතරක් තියෙනවා. ඒකට අපි කියනවා current discrimination, අනිත් එක time discrimination, අනිත් එක අපි කියනවා logic discrimination, එහෙම නැත්නම් අපි කියනවා zone selectivity, එහෙම නැත්නම් තව එකක් තියෙනවා energy discrimination. Discrimination technologies හතරයි: current discrimination, time discrimination, logic discrimination and energy discrimination. එතකොට අපි මේ ගැන කතා කරනවා. මේ හතර ගැන මොනවද technologies කියලා බලමු. basically මොනවද මේ අපි කතා කරන technology එකේදී මොකද්ද මේ කියන්නේ discrimination කියලා කියන්නේ මොකද්ද කියලා බලමුකෝ. ඔයාලට පේනවා ඇති බොහොම පැහැදිලිව circuit breaker දෙකක් තියෙනවා D1 and D2. ඒතකොට D1 and D2 එකේදී D2 කියන circuit breaker එක තමයි මේ load එකට අදාළ circuit breaker එක. එහෙම නැත්නම් load එකට relevant circuit breaker එක. අපි හිතමු problem එකක් වුණා මෙන්න මේ end එකේදී. මේ end එකේ problem එකක් වුණොත් ඇත්තටම අපි දන්නවා ඉස්සෙල්ලා කතා කරපු විදිහට trip වෙන්න ඕන මෙයාව. අපි බලමු මොකද කියලා. එතකොට මෙන්න මේ අවස්ථාවේ D1 and D2 දෙකම trip වෙනවා. D1 D2 දෙකම trip වෙනවා. මෙහෙම වුණොත් අපිට වෙන්න පුළුවන් දේ මොකද්ද? මේ circuit වල depend වෙන තව loads තියෙනවා. මේ ඔක්කොම interrupt. The power supply to the other feeders is no longer ensured. මේ ඔක්කොම trip වෙලා තියෙනවා. D1 and D2. ඇයි මෙහෙම වුනේ? අපි selection එක හරිනම්. ඇයි මෙහෙම වුනේ? මේ තියෙන්නේ D2 circuit breaker එකේ අපි ගත්ත thermal magnetic curve එක. මේ තියෙන D1 circuit breaker එකේ D1 circuit breaker එක කියන්නේ මෙයා. D2 circuit breaker එක කියන්නේ මෙයා. දැන් D1 circuit breaker එකේ tripping curve එකයි D2 circuit breaker එකේ tripping curve එකයි අපි එක සමපාත වෙන විදිහට තිබ්බොත් ඔයාලට පේනවා ඇති zone එකක් තියෙනවා. පේනව නේද මේ zone එක? මෙන්න මේ zone එකේදී ඔයාලට පේනවා ඇති මේ current දෙකම ඒ කියන්නේ අපි ගත්තොත් මෙන්න මේ වගේ fault එකක් වුණොත් මේ fault එක මේ කතා කරන device දෙකේම short circuit level එකට sensitive. ඒ කියන්නේ මේ circuit breaker දෙකම trip වීමේ හැකියාවක් තියෙන මේක අපි කියනවා intersecting curves. මේ curve දෙක intersect වෙනවා. එතකොට මේ area එකේදී අපි එක කියනවා මේකට no coordination එහෙම නැත්නම් අපි කියනවා partial coordination. මෙන්න මේ area එකේදී coordination තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් discrimination තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. partial තියෙන්න පුළුවන්. එතකොට tendency එකක් තියෙනවා මෙහෙම trip වෙන්න පුළුවන්. මම මේ case එකේම අනිත් පැත්ත ගත්තා. අර වගේමයි D1 D2 අර වගේම fault එකක් වුණා trip උනේ D2 විතරයි. එතකොට අපි අරගෙන බැලුවා මේ කතා කරන device දෙකේ tripping curve එක. අරගෙන බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ කතා කරන selection එකේදී D1 and D2 වල tripping curves intersect වෙන්නේ නැහැ. කොහොමවත් මේ දෙක intersect වෙලා නැහැ. එතකොට අපි කියනවා මේ අවස්ථාවේදී ඇත්තටම no intersection point මේ දෙක අතර කිසිම interaction එකක් නැහැ. මේක ඇවිල්ලා total discriminated system එකක්. trip වෙලා තියෙන ළඟම තියෙන circuit breaker එක මේ කතා කරන load එකට අදාළ circuit breaker එක තමයි trip වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේක හරි important point එකක්. fault එකක් වෙනකම් මේක හොයාගන්න බෑ. සමහර testing එකදී හොයාගන්න පුළුවන්. එතකොට fault එකක් වුණොත් ඒ fault එකේ ප්‍රමාණය කොච්චරද? ඒ ප්‍රමාණයට හරියන්න මොන circuit breaker එකද trip වෙන්නේ කියන එක තමයි important discrimination වලදී. එhmenan අපි මුලින්ම කතා කරා discrimination types හතරක්. එකක් current discrimination. එතකොට current discrimination වලදී අපි කරන්නේ අර ඉස්සෙල්ලා කතා කරපු දේම තමයි. මොකද කරන්නේ? current discrimination වලදී high rating incomer and low rating feeder එහෙම නැත්නම් outgoing මේක තමයි අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එක. ඔයාලට පේනවා ඇති D1 and D2 curve දෙක මේකේ intersecting point එකක් තියෙනවා මෙතන. හැබැයි ඒ තිබ්බත් මෙන්න මේ zone එකේදී මෙන්න මේ කාල සීමාව ඇතුලේ
වෙනවා නම් ෂෝට් සර්කිට් ලෙවල් එක මේ සීමාව ඇතුලේ ෂෝට් සර්කිට් එකක් සිද්ධ වෙනවා නම් ෂෝට් සර්කිට් කරන්ට් ලිමිටේෂන් එකක් කරනවා නම් අපිට පේනවා ඩිස්ක්‍රිමිනේෂන් තියෙනවා කියලා මෙන්න මේ ඒරියා එකේදී. ඒක මතක තියාගන්න මෙතනින් එහාට මේකේ ඩිස්ක්‍රිමිනේෂන් නැහැ. ඒකට කරන්ට් ඩිස්ක්‍රිමිනේෂන් කරනකොට වැදගත් වෙන පොයින්ට් එකක් තමයි මෙන්න මේ ට්‍රිපින් කර්ව් එක ස්ටඩි කරන්න ඕන. ට්‍රිපින් කර්ව් එක ස්ටඩි කරලා අපි කතා කරන බේසික් thumb rule එක තමයි high rating income and low rating outgoing. එහෙම ෂෝට් සර්කිට් කරන්ට් එකේ වෙනසක් වුණාට ඔයාලට පේනවා ඇති ෂෝට් සර්කිට් ටයිම් එකේ ඩිෆරන්ස් එකක් වුණා. ඒකට ටයිම් ඩිස්ක්‍රිමිනේෂන් පාවිච්චි කරන එකේ වාසි සහ අවාසි තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ ෂෝට් සර්කිට් මෙතනින් එහාට කියන්නේ ISD එකකින් එහා පැත්තට මෙහෙම ඩිස්ක්‍රිමිනේෂන් එකක් මේකේ තියෙන්න බෑ. අපිට මෙන්න මේ කතා කරපු ප්‍රොබ්ලම් එක solve කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක තමයි අපි කරේ මෙන්න මේ D1 curve එක පොඩක් shift කරගත්තොත් එහෙම. මෙන්න මේ D1 curve එක තිබ්බේ D1 curve එක මේ විදිහට. එතකොට මේ D1 curve එක අපිට පුළුවන් නම් පොඩක් shift කරගන්න. D1 curve එක adjust කරගන්න. ඔයාලට මතක ඇති මේ time set point එක මොකක්ද කියලා. මේක අපි කිව්වේ TDS. මතක හැටියට. ඔව්. මේක තමයි අපේ tripping time එක. tripping time එක adjust කරන්න පුළුවන් නම් අපිට පුළුවන් time discrimination apply කරන්න. time discrimination apply කරනවා නම් බොහොම පැහැදිලි category B income එකක් තියෙන්න ඕනේ. මේක තමයි income එක. income එක category B වෙන්න ඕනේ. හේතුව මම මුලින් පෙන්නුවා category B එකේ විතරයි අපිට මෙන්න මේ tripping time එක TDS හදන්න පුළුවන් උනේ. short circuit tripping current එක හදන්න පුළුවන් උනේ. එහෙමනම් බොහොම පැහැදිලිව පෙන්නුවා time discrimination පාවිච්චි කරනවා නම් category B income එකක් තියෙන්න ඕන. outgoing එක එහෙම නැත්නම් downstream circuit breaker එක category A වෙන්නත් පුළුවන් category B වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එhmenan මේ තියෙන time discrimination වලදී තියෙන limitations වල අඳුරගත්තා බොහොම පැහැදිලිව. එතකොට මෙන්න මේ වගේ circuit breaker එකක් select කරලා දෙනවා නම් අපට පුළුවන් මෙන්න මේ කතා කරන circuit breaker එකේ adjustments වලින් එහෙම නැත්නම් අපි කතා කරන income එකේ tripping time එක adjust කරලා මෙන්න මේ කතා කරන discrimination provide කරන්න. මේකට අපි කියනවා time discrimination. මේකත් පාවිච්චි කරන ටෙක්නොලොජි එකක්. එතකොට ඔයාලට පේනවා ඇති time discrimination පාවිච්චි කරපු අවස්ථාවක් අපි තුන් fault එකක් මෙතන වුණා. ඒතර fault එකක් මෙතන වුණොත් දැන් මෙතන තමයි ප්‍රශ්නේ. fault එක මෙතන වුණා. fault එක මෙතන වුණොත් trip වෙන්න ඕන මෙතන. එතකොට දැන් මේ පෙන්වන්න හදන්නේ වැරදිලාවත් මෙන්න මේ circuit breaker එක faulty. මේක trip වෙන්නේ නැහැ. යම් හේතුවක් නිසා මෙයා ට්‍රිප් වෙන්නේ නැහැ. ට්‍රිප් නොවුනොත් මොකද වෙන්නේ? එහෙම නැත්තම් මේ ෆෝල්ට් එක සිද්ධ වෙන්නේ මෙන්න මෙතන. ඔයාලට බොහොම පැහැදිලිව පේනවා ඇති මේ අප්ස්ට්‍රීම් සර්කිට් බ්‍රේකර් එකේ අපි ඇඩිෂනල් ට්‍රිපින් ටයිම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. එතකොට මේ ෆෝල්ට් එක මෙතන වුණොත් එහෙම නැත්නම් මේ ෆෝල්ට් එක මෙතන වෙනවා. හැබැයි මේ සර්කිට් බ්‍රේකර් එක D2 කියන සර්කිට් බ්‍රේකර් එක තව දුරටත් වැඩ කරන්නේ නැහැ ට්‍රිප් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ඔයාලට පේනවා ඇති ලොකු ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන් මේ D1 වල. මොකද D1 කියන ට්‍රිපින් එක ඇත්තටම ඩිලේ ට්‍රිපින් එකක්. එතකොට මේ වගේ තැනක ෆෝල්ට් එකක් වුණොත් ට්‍රිපින් ටයිම් එක ටිකක් දික් වෙනවා. එහෙම නැත්නම් ට්‍රිපින් එනර්ජි එක තමයි අපි කතා කරන ට්‍රිපින් කරන්ට් එක වැඩිපුර වෙලාවක් මෙන්න මේ කතා කරන සර්කිට් එකේ ෆ්ලෝ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක පොයින්ට් එකක්. In the above mentioned case, it is desirable for D1 to bypass intentional time delay and tripping immediately. ඒ වගේ මේ වගේ problem එකක් වුණොත් මෙන්න මේ වගේ තැනක problem එකක් වුණොත් circuit breaker එක trip වෙන්නේ නැත්නම් හෝ අපි main circuit breaker මෙන්න මේ කතා කරන main bus එකේ මේ වගේ fault එකක් වුණොත් මොකද කරන්න ඕන? අපි inform කරන්න ඕන D1 කියන circuit breaker එකට අර අපි අලුතෙන් introduce කරපු time delay එක neglect කරන්න කියලා. එහෙම නැත්නම් ඔයාලා දන්නවා ලොකු time එකක් වැඩිපුර time එකක් additional time එකක් මෙන්න මේ braking energy එක නැත්නම් fault energy එක fault current එක මෙන්න මේ circuit එකේ flow වෙන්න පුළුවන්. මෙන්න මේකට මොකද්ද උත්තරේ? මෙන්න මේ point එකට උත්තරේ තමයි අපි මේ කතා කරන zone selectivity interlocking. ZSI zone selectivity interlocking එහෙම නැත්නම් අපි කියන මේකට logic discrimination අපේ third point එක logic discrimination. එතකොට logic discrimination එකේදී අපි කරන්නේ බොහොම සරලව මෙන්න මේ circuit breaker එක හැමතිස්සෙම upstream circuit breaker එකත් එක්ක connected. අපි මේකට කියනවා live wire එකකින් එහෙම නැත්නම් pilot wire එකකින් මෙන්න මේ upstream circuit එක connect කරගෙන ඉන්නේ. එතකොට හැමතිස්සෙම මෙයා inform කරනවා මෙයා trip වෙනවද එහෙම නැත්නම් trip වෙන්නේ නැද්ද කියන එක. එතකොට
මේ upstream circuit breaker එක decide කරනවා අර additional tripping time එක neglect කරන්න. එතකොට හැමතිස්සෙම මේ අපි කතා කරන downstream circuit breaker එක bond වෙනවා wire එකකින් එහෙම නැත්නම් අපි කතා කරන pilot wire එකකින් upstream circuit breaker එකත් එක්ක. මෙන්න මේකට අපි කියනවා zone selectivity interlock. මේකත් අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එකක්. එතකොට zone selectivity interlocking එකක් කරනවා නම් මේකට බොහොම selection එකේදී බොහොම carefully select කරගන්න ඕන equipments. මොකද මේ zone selectivity interlocking වලදී පාවිච්චි කරන devices වෙනස්. දැන් මේ example එකම ගත්තොත් අර fault එක සිද්ධ වුණා. මෙයා inform කරන upstream circuit breaker එකට whether D2 or D1 මෙයා trip වෙනවද නැත්නම් මෙයාගේ fault එකක් තියෙනවද? එහෙම නැත්නම් ඊළඟ අවස්ථාවේ තියෙන D1 upstream circuit breaker එක trip වෙනවද කියන එක. එතකොට බොහොම පැහැදිලිව පේනවා upstream circuit breaker එක decide කරනවා TSD කියන එක. අපි කතා කරමු tripping time එක වෙනකන් tripping time එක ඉවර වෙනකන් wait වෙනවද? එහෙම නැත්නම් immediately මේ circuit breaker එක trip කරනවද කියන එක. මේකට අපි කියනවා logic discrimination. එහෙම නැත්නම් අපි කියනවා zone selectivity interlocking. එහෙම නැත්නම් tripping. මේ තියෙන බොහොම simple example එකක්. එතකොට මේ zone selectivity interlocking පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක්. ඔයාලට පේනවා මේ circuit breakers වලදී especially tripping unit එක tripping device එක මෙන්න මේ ZSI zone selectivity interlocking වලට ගැලපෙන type එකක් තමයි පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පේන ඇති connections මේ තියෙන connection එක මේ තියෙන connection එක. එතකොට මෙන්න මේ connection සහ හැමතිස්සෙම downstream circuit breakers සහ upstream circuit breaker එක අතර communication එක තියාගෙන ඉන්නවා. මේ අපි කතා කරලා තියෙන live wire එක එහෙම නැත්නම් pilot wire එක. ඔයාලට පේන ඇති connection එක උනේ කොහොමද? basically connection එක තිබ්බේ කොහොමද කියන එක. එතකොට හැමතිස්සෙම upstream downstream circuit breakers වලට යන connection එක wire එකකින් connect කරගෙන තියෙනවා. එතකොට මේක හරි important point එකක්. මේකට අපි කියුවා logic discrimination කියලා අපේ third point එක. එතකොට මේ discrimination වලදී අපිට මේ වගේ points කීපයක් හම්බුණා. දැන් බලමු අපි පොඩි වෙන example එකක් උදාහරණයක් තමයි මේක තමයි මේ අපි හතරවෙනි discrimination එක ගැන අපි කතා කරන energy discrimination පොඩ්ඩක් wait කරලා අපි බලමු මෙන්න මේ application එක. Circuit breaker 1 upstream circuit breaker එකක් තියෙනවා. මේකේ circuit breaker එකේ capacity එක 630 amp 4 pole. Circuit breaker එකේ short circuit capacity එක නැත්නම් circuit breaker එකේ capacity එක 36 amp. ඒ කියන්නේ මේ circuit breaker එක short term එක වෙන short circuit current එක 36 amp වෙනකම් stand කරන්න පුළුවන් circuit breaker එක. එතකොට මේ තියෙන්නේ මගේ downstream circuit breaker එක. මේක 250 amp. මේක 36 kilo ampere circuit breaker එකක්. right? එතකොට මගේ මේ කතා කරන circuit breaker එකේ short circuit tripping set point එක මම තියලා තියෙනවා 10 times. එතකොට rated current into 10 times තමයි short circuit tripping current එක තියලා තියෙන්නේ. ඒ කියන්නේ 6300 ampere එහෙම නැත්නම් 6.3 kA තමයි මේ කතා කරන circuit breaker එකේ අපි adjust කරපු short circuit current එක. ඊට පස්සේ අපි ගත්තොත් අපේ downstream circuit breaker එක මේකෙත් අපි තියලා තියෙන 10 times කියලා තියෙන 250 into 10 times ඒ කියන්නේ 2.5 kilo amp තමයි මේ කතා කරන circuit breaker එකේ short circuit trip current එක. right? අපි බලමු අපි ළඟ fault එකක් තියෙනවා. මෙන්න fault එකක් වුණා. මේ fault එක වුණාම මේ fault එකේදී අපි calculate කරනවා basically අපි හිතනවා fault එක 10 kilo amp fault එකක්. ඒතර මේ කියන අවස්ථාවේ 10 kilo amp fault එකක් තියෙනවා. Originally ගත්තොත් මේ circuit breaker එක 36 ampere circuit breaker එකක්. 36 kilo ampere circuit breaker එකක්. මේ circuit breaker එකක් 36 kilo ampere breaker එකක්. ඒතර සිද්ධ වෙච්ච fault එක මේ කතා කරන circuit breaker දෙකේම capacity එකේ short circuit capacity එක maximum short circuit capacity එක ultimate short circuit capacity එකට වඩා අඩු circuit breaker දෙකක්. හැබැයි tripping point එක දැන් මෙතන 10 kilo ampere short circuit එකක් වෙනවා කියලා කියන්නේ මේ 10 kilo ampere කියන short circuit fault එක මෙන්න මේ කතා කරන circuit breaker දෙකම trick කරනවා. මම මේ දෙකේම threshold එක click කරනවා. මොකද මෙයාට මේ කතා කරන level එකටත් වඩා වැඩි මේ level එකටත් වඩා වැඩි 2.5 වලටත් වඩා වැඩි fault එක 6.3 kilo amp වලට වඩා වැඩි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම tenders එකක් තියෙනවා. මෙන්න මේ circuit breaker දෙකම trip වීම. එතකොට දැන් අපි මෙච්චරට කතා කරා discrimination ගැන. එතකොට discrimination ගැන කතා කරලා අපි මේ වගේ application එකක් දිහා බැලුවොත් අපිට පේනවා මෙතන අර කතා කරපු discrimination නෑ වගේ. එතකොට බොහොම පැහැදිලිව පේනවා මේ circuit breaker දෙකම trip වීමේ හැකියාවක් තියෙනවා. මේ circuit breaker දෙකම මේ fault current එක නිසා trip වෙන්න පුළුවන්. දැන් බලන්න හදන්නේ
මෙන්න මේ කතා කරන selection එකේදී ඇත්තටම මේ අපි කතා කරන total coordination එක එහෙම නැත්නම් total discrimination එක provide කරනවද කියලා. අපි මේකට පාවිච්චි කරන පුංචි tool එකක්. ඒක තමයි මේ සාමාන්‍යයෙන් මේක ඕනම manufacturer කෙනෙක් serve කරන supply කරන table එකක්. මේ table එකේ පෙන්නලා තියෙනවා එක එක circuit breakers, මේ circuit breakers වල capacities ඒකම මේ circuit breaker coordinate කරොත් එතන මේ circuit breaker එකක් තව circuit breaker එකක් එක්ක coordinate කරොත් කොහොමද discrimination තියෙන්නේ? discrimination full discrimination නැත්නම් total discrimination තියෙනවද? එහෙම නැත්නම් partial discrimination ද මේකේ තියෙන්නේ? මෙන්න මේක තේරුම් ගන්න හොඳ tool එකක් තමයි මෙන්න මේ කතා කරන table එක. එතකොට අපි කතා කරපු අපේ example එක මේ x axis එකේ තියෙන්නේ upstream circuit breakers ටික, මේ තියෙන downstream circuit breaker එක. එතකොට අපි upstream device එක ගත්තොත් downstream device එක ගත්තොත් අපේ ළඟ තිබේ upstream device එක 630 ampere breaker එකක්, අපේ downstream එක තිබේ 250 ampere circuit breaker එකක්. මේක නිසානේ අපිට 2.5 kilo amp ආවේ. එතකොට මේ දෙකේම selection එක ගත්තොත් මේ chart එක බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා kilo ampere 50ක් වෙනකම්. එහෙම නැත්නම් circuit breaker එකේ total kilo ampere circuit breaker එකේ මේ selection එකේ වෙනවා තියෙනවා kilo ampere 50 නම් upstream circuit එක. upstream circuit breaker එක kilo ampere 50ක් නම් මෙන්න මේ selection එක kilo ampere 50ක් වෙනකන් total discrimination provide කරනවා. total discrimination provide කරනවා. එතකොට මේ table අපේ chart අපේ ඇඳපු diagram එකේදී අපිට මේක නොපෙනුණා මෙයා පෙන්නනවා total discrimination තියෙනවා කියලා. දැන් උදාහරණයක් තමයි මම අපවසට ගියොත් මේ අපි ගන්නපු calculation වලදී අපිට පෙන්නනවා මෙහෙම එකක් තියෙන්න බෑ කියලා. දැන් මේකම දේ තමයි මෙතන 36 පෙන්නනකොට අපි අද නම් 50 kilo ampere කියලා select කරගෙන තියෙන්නේ. ඒතර 50 kilo ampere නිකන් දෙනවා මේක 50 වුණොත් ඇත්තටම. ඒ කියන්නේ මේ circuit breaker එක 36 වුණත් මේක 50 වුණත් මේ 50 kilo ampere වෙනකම් මේක total discrimination දෙනවා කියලා පෙන්නලා තියෙන්නේ. මොකද්ද discrimination කිව්වේ? මතකද අපේ basic rule එක. එතකොට ඔයාලට පේනවද මේ chart එකේ පෙන්නලා තියෙනවා නැත්නම් selection chart එකේ පෙන්නලා තියෙනවා මෙහෙම discrimination දෙනවා කියලා. එතකොට අපි මුලින්ම කතා කරපු දේවල් වලට පොඩ්ඩක් මේක යහට පහට deviate වෙලා වගේ පේන්නේ. ඇයි මෙහෙම කරන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? කොහොමද මෙහෙම කරන්න කියන එක තමයි අපි ඊළඟට බලාගෙන යන්න හදන්නේ. එතකොට මේ වගේ table එකක පෙන්නනවා නම් මෙන්න මෙහෙම upstream circuit breaker එක සහ මෙන්න මේ selection එකේදී total discrimination තියෙනවා කියලා බොහොම පැහැදිලි. මම මේක නොවන අවස්ථාවක් ගන්න. අපි හිතමු උදාහරණයක් විදිහට downstream circuit breaker එක තියෙන්නේ downstream circuit breaker එක තියෙන 250 ampere. එතකොට 250 ampere circuit breaker එකේ අපි ගත්තොත් kilo ampere rating එක මේක 50k amp අතරම තියෙන්නේ 50k. මේක අපි හිතමු 50k කියලා. එතකොට අපි මීට වඩා වෙනස් circuit breaker එකක් ගත්තොත් ඔයාලට පේනවා ඇති discrimination එක 4.8k. එහෙම නැත්නම් 6.9k මේක වෙනස් වෙනවා. total discrimination තියෙන්නේ 50k වලට total discrimination තියෙන්නේ මෙන්න මේ පෙන්නපු zone එකේ විතරයි. ඒකට මේ selection එක හරිය important circuit breaker එකක් select කරන්න. ඊට කලින් බලන්න හදන්නේ මේක උනේ කොහොමද කියන එක. එතකොට discrimination can be achieved between ACBR right. මේකදී කියනවා මේ discrimination කියන එක මෙන්න මේ type එකේදී උඩ අගෙන upstream එක MCB එකක් MCCB එකක් upstream circuit breaker එක ACB එකක් වෙන්න පුළුවන් MCCB එකක් වෙන්න පුළුවන් downstream circuit breaker එක මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ combination එක හැදෙට අපිට complete discrimination එකක් දෙන්න පුළුවන්. මේක වෙන්නේ කොහොමද? එතකොට මේක වෙන්නේ ඇත්තටම මේ අපි කතා කරන basis of energy discrimination. මේ energy discrimination කියන technology එක පාවිච්චි කරන නිසා තමයි මෙන්න මේ අපි ඉස්සලා පෙන්නපු factors ඇත්ත උනේ. මොකද්ද මේ energy discrimination කියලා කියන්නේ? මම ඔක පෙන්නන්න ගත්තා අපි කතා කරන NSX කියන්නේ National Electric NSX NSX මේ වගේ තමයි තියෙන්නේ. NSX circuit breaker එක pole එකක cross section එකක්. එක pole එකක cross section එක. මම මේක actual picture එක පෙන්නන්නම් ඉස්සරහට හොඳට බලා ගන්න. මේක තමයි double pole breaker එකක්. එතකොට ඔයාලට පේන්නේ මේක තමයි contact point එක. මේ තියෙන contact point එක. එතකොට මේක තමයි breaking enclosure එක. එතකොට මේක සම්පූර්ණ enclose කරපු equipment එකක්. මෙතන තියෙනවා මේක contact එකක්, මෙයාට තියෙනවා arc chute එකක්. ඒත් එකම මෙතන breaking contact එකක් තියෙනවා. මෙතන arc chute එකක් තියෙනවා. මේක double breaking mechanism එකක්. මෙයා තමයි tripping mechanism එක. ඒකත් එක මේක fixed contact. එතකොට මේකත් fixed contact, මේක moving contact, right? ඔයාලට පේනවා ඇති මෙන්න මේක තමයි important point එක. ඔයාලට පේනවා ඇති මේ circuit breaker එකේ fixed contact එක කොහොමද fix වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ එන
conductor එක curved conductor එකක් curve වෙලා තියෙන මෙතන curved conductor එකක්. එතකොට curved conductor එකක් මොකද current එක flow වෙන්නේ මෙන්න මේ විදිහට. ඒක current එක flow වෙන්නේ කොහොමද? මේ පැත්තට තමයි flow වෙන්නේ. හරිනේ? right. එතකොට මේ කතා කරපුව මෙන්න මේ mechanism එක මොකටද පාවිච්චි කරලා තියෙන්නේ? මේ කතන්දරේ පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ වැඩකට. ඒ කියන්නේ අපි හිතමු කොහේ හරි තැනක අපි අපේ downstream circuit එකේ කොහේ හරි තැනක fault එකක් වුණා. short circuit fault එකක් වුණා. short circuit fault එකක් වුණා කියලා කියන්නේ fault current එක flow වෙනවා. fault current එක flow වෙනකොට අර පේනද මේ වගේ short circuit current එක flow වෙනවා. short circuit current එක flow වෙනකොට මෙන්න මෙතන සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ short circuit current එක flow වෙද්දී circuit breaker එකේ magnetic device එක හෝ වෙන device එකක් මේ circuit breaker එක trip නොකරත් මෙන්න මෙතන සිද්ධ වෙන යම් දෙයක් නිසා ඒක මොකද්ද මේ current එක flow වෙන්නේ මේ පැත්තට මේ current එක flow වෙන්නේ මේ පැත්තට. ඔයාලට පේනවා ඇති මේ current එකේ direction එක මෙතනදී වෙනස් වෙලා තියෙනවා. මේක moving contact එක මේක fixed contact එක. එතකොට මෙන්න මෙතන හැදෙන mechanical force එක මේ magnetic force එක හැදෙන්නේ එකම පැත්තට. ඒ කියන්නේ එකම පැත්තට හැදෙනවා කියලා කියන්නේ මේ දෙක repulsation එකක් වෙනවනේ. කියන්නේ මේ දෙක ඈත් වෙන්න ඕන. මේකට අපි කියනවා repulsation technology කියලා. එතකොට මේ යන current එක වැඩි වෙන්න මෙන්න මෙතන හැදෙන repulsation force එක වැඩි වෙනවා. එතකොට මේ පෙන්වන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු short circuit fault එකක් වුණා. short circuit current එක මේක හරහා flow වෙනකොට මෙන්න මේ contact එක ඈත් වෙන්න try කරනවා. මේ contact එක ඈත් වෙන්න try කරනවා. මේ ඈත් වෙනකොට මෙන්න මෙතන හැදෙනවා electric arc එකක්. මෙතන විතරක් නෙමෙයි double break contact එකක් නිසා මෙන්න මේ අවස්ථා දෙකේම මෙන්න මේ වගේ energy එකක් නැත්නම් අපි කතා කරන arcing energy එකක් ඒ කියන්නේ arc එකක් හැදෙන electric arc එකක් හැදෙන්න පුළුවන්. electric arc එකක් හැදුණා කියලා කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ chamber එක මේක closed chamber එකක්. මෙන්න මේ chamber එක මේ තියෙන contact එක තියෙන chamber එක. ඔයාලට පේන ඇති මේ chamber එක. මෙන්න මෙතන electric arc එකක් හැදෙනවා කියලා කියන්නේ මේ chamber එකේ pressure එක build up වෙන්න ඕන. මේ pressure එක build up වෙන්න ඕන. මේ pressure එක build up වුණාම ගමන් මෙන්න මේ chamber එකට සම්බන්ධ වෙච්ච mechanism එකක් තියෙනවා. මෙන්න මේ pressure එක මොකද කරන්නේ? piston එකක් move කරනවා. මේ piston එක සම්බන්ධ වෙලා තිනවා lever එකක් through dripping mechanism එකට. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන මේ chamber එකේ energy වැඩි වෙච්ච එක මම මෙතන pressure එක build up වෙනවා. pressure එක build up වුණා කියලා කියන්නේ circuit breaker එක trip කරලා දානවා. circuit breaker එක tripping වෙන්න පුළුවන්. එතකොට simple mechanism එකක් මේකට අපි කියනවා repulsation technology එකක් කියලා. එතකොට බොහොම පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ සූත්‍රය. ඔයාලා දන්නවා මේක පෙන්වලා තියෙන්නේ අපේ chamber එක ඇතුලේ දෙන pressure එක, මේක තමයි chamber එකේ volume එක, මේක තමයි chamber එකේ temperature එක. එතකොට මේකෙදි පෙන්වලා තියෙන්නේ අපි කතා කරන repulsation force එක එහෙම නැත්නම් repulsation force එක depend වෙනවා මෙන්න මේ chamber එක ඇතුලේ හැදෙන pressure එකට. එතකොට pressure එක ඇත්තටම මෙන්න මේ කතා කරන volume එකත් එක්ක indirectly proportional. chamber එකේ volume එක ප්‍රමාණය අඩු වෙන්න build up වෙන pressure එක වැඩි වෙනවා. build up වෙන pressure එක වැඩි වෙනවා කියලා කියන්නේ මෙන්න මේ piston එකේ movement එක වෙනස් වෙන්න පුළුවන්, mechanism එකේ movement එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ technology එකට අපි කිව්වා repulsation technology එක. repulsion technology එක. repulsion technology එක තේරුම් ගන්න මෙන්න මේක හරි important එකක්. braking by repulsion technology. ඒතර circuit breaker එක trip වෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි මෙන්න මේ repulsation එක නිසා. repulsation එක නිසා හැදෙන energy එක මේ energy එක මෙන්න මේ system එකේ temperature එක up කරනවා. temperature එක up කරනවා කියලා කියන්නේ මෙන්න මේ කතා කරන system එකේ pressure එක up කරනවා. ඒ pressure එක මෙන්න මේ කතා කරන mechanism එක operate කරනවා. මේක තමයි repulsion technology එක. එතකොට අපි කතා කරන අපේ circuit breaker ගොඩක් ප්‍රමාණයක especially MCB range එකේම මෙන්න මේ කතා කරන repulsation technology එක තියෙනවා. repulsation technology එක තියෙනගේ වාසිය තමයි මේ තියෙන්නේ. පේනවද trips? මේ තියෙන්නේ මම පෙන්නපු double break contact එක. ඔයාලට පේනවා ඇති මේ තියෙන contact එක. right. මේක තමයි mechanism එක. මේ තියෙන arc shoots එක. මේ තියෙන arc shoots එක. right. energy discrimination වලට මෙන්න බලන්න සිද්ධ වෙච්ච දේ. මේ energy discrimination වලදී උනේ මොකද්ද? මෙන්න අපේ circuit breaker දෙක P2 කියලා කියන්නේ small capacity breaker එකක්, P1 කියලා කියන්නේ D1 කියලා කියන්නේ lower capacity breaker එක, D2 කියන්නේ small capacity breaker එක, D1 කියන්නේ high capacity breaker එක. එතකොට breaker එකේ size එක ගත්තොත් breaker එකේ capacity එක ගත්තොත් මෙයා පොඩි breaker එකක්, මෙයා ලොකු breaker එකක් තියෙනවා. එතකොට
මෙන්න මේ කරන්ට් අපි කතා කරන රිපල්සේෂන් ටෙක්නොලොජි එක මොකද කරන්නේ? මේ සර්කිට් බ්‍රේකර් එක කියන්නේ එකම එනර්ජි එක වෙන්න පුළුවන් මෙන්න මෙතෙන්දී අපි මෙතන ෆෝල්ට් එක සිද්ධ වුණේ මෙතෙන්දී. ඒ ෆෝල්ට් කරන්ට් එකම ෆෝල්ට් කරන්ට් එක අරගෙන යන්නේ. එතකොට මේ සර්කිට් බ්‍රේකර් දෙකේම රිපල්සේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා නම් මේ දෙක ඇතුළෙම අර කතා කරන කන්ටැක්ට් චේම්බර් එක ඇතුලේ ප්‍රෙෂර් එක බිල්ඩ් අප් වෙන්න පුළුවන්. ඒ ප්‍රෙෂර් එක සර්කිට් බ්‍රේකර් එක ඔපරේට් කරන්න පුළුවන්. හැබැයි වොලියුම් එක අඩු සර්කිට් බ්‍රේකර් එක තමයි මේ තියෙන්නේ. ඒතකොට අඩු වොලියුම් එක අඩු සර්කිට් බ්‍රේකර් එකේ හැදෙන අපි කතා කරන ට්‍රිපින් ප්‍රෙෂර් එක වැඩි. ඒක නිසා මේ බ්‍රේකර් එකට කලින් මේ බ්‍රේකර් එක ට්‍රිප් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි අපි කතා කරන එනර්ජි ඩිස්ක්‍රිමිනේෂන් එක. එනර්ජි කියලා කිව්වේ අපි කතා කරන ආක් එනර්ජි එක නිසා. නැත්නම් මෙතින් ආක් එනර්ජි යුටිලයිසේෂන් of ආක් එනර්ජි. ආක් එනර්ජි එක නිසා තමයි අපි මේ සර්කිට් බ්‍රේකර් එක කලින් ට්‍රිප් කරගන්නේ. ඒකට මේ කලින් ට්‍රිප් කරගන්න එක අපි ඩිස්ක්‍රිමිනේෂන් වලට පේනදී අපි ඉස්සෙල්ලා අන්තිමට ගත්තොත් ටයිම් ඩිස්ක්‍රිමිනේෂන් නැති වුණොත් මෙන්න මෙතෙන්දි මේ දෙක කොයින්සයිඩ් වෙන්න පුළුවන්. හැබැයි අපි තව ස්ටෙප් එකක් ගියොත් අපි මේ කතා කරන එනර්ජි ඩිස්ක්‍රිමිනේෂන් එක නිසා නැත්නම් රිපල්සේෂන් ටෙක්නොලොජි එක නිසා අපිට මෙන්න මෙතනත් වෙනසක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ හැමදෙස්සෙම අපි කතා කරන D2 සර්කිට් බ්‍රේකර් එක කලින් ට්‍රිප් වෙන්න ටෙන්ඩන්සි එකක් තියෙනවා. මෙන්න මේකට අපි කිව්වා current limitation. එහෙම නැත්නම් මේ current limitation වලට පාවිච්චි කරන මේ ටෙක්නොලොජි එකම තමයි මේකට අපි කතා කරා energy discrimination. එතකොට energy discrimination ගොඩක් වෙලාවට මෙන්න මේ circuit breakers වල පාවිච්චි කරනවා. එතකොට මම මුලින් පෙන්නපු example එකේ පෙන්නුවෙත් ඒක තමයි සමහරක් වෙලාවට circuit breaker දෙකේම tripping curve දෙක මෙන්න මේ අර කියපු අවස්ථාවේ මුලින්ම පෙන්නපු example එකේ පෙන්වන්නේ මේ tripping curve දෙකේම short circuit current එක sensitive මෙන්න මේ අපි හැදෙන fault එකට. හැබැයි මෙන්න මේ energy discrimination එක නිසා එහෙම නැත්නම් අපි කතා කරන repulsation technology එක නිසා අපි මේ කතා කරන downstream එකේ circuit tripping time එක අඩු වෙන්න පුළුවන්. මේක discrimination එකක්. මේකට අපි කියනවා energy discrimination. එවනම් මේ තියෙන discrimination points 4. මම කියනවා time, ඊට පස්සේ current discrimination, time discrimination, ඊට පස්සේ මම කියනවා logic discrimination, ඊට පස්සේ කියනවා energy discrimination කියන්නේ මොකද්ද, මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක. අපි තව ස්ටෙප් එකකින් බලමු පස්සේ කොහොමද මෙන්න මේ කතා කරන ටෙක්නොලොජි පාවිච්චි කරලා හරියටම circuit breakers discriminate කරගන්න කියලා. basically ටෙක්නොලොජි කරන්නේ මේ පෙන්වන්නේ. ඒකත් එක්කම අපි ඊළඟට කතා කරන්න හදන්නේ limitation ගැන. current limitation. එතකොට ඔයාලට මතක ඇති වලට මම පෙන්නුවා අර අපි කතා කරපු සර්කිට් එක. ඒ කියන්නේ සර්කිට් එකේදී short circuit current limitation එක අපෙන් අතර මේක අපි කතා කරපු energy discrimination එකේ තියෙනවා. system එකේ current එක වැඩි වෙද්දී short circuit current එක improve වෙද්දී අපේ circuit breaker එක මොකද කරේ? circuit breaker එකේ repulsation technology එක මොකද කරේ? contact repulsation එකක් කරා. contact repulsation එකක් කරා කියලා කියන්නේ මොකක්ද උනේ? short circuit current එක full current එක දැන් calculated short circuit current එක flow වෙන්න ඉඩ දුන්නේ නැහැ. මම මේක තමයි මේ පෙන්වන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපි කතා කරන circuit එකේ calculate කරන අපි කියන මේකට prospective short circuit level එක කියලා. අපි circuit එක calculate කරන short circuit energy එක, short circuit peak current එක තමයි මේ තියෙන්නේ. මේක අපි calculate කරන නම් අපි කතා කරන prospective short circuit current එක. මේ තියෙන්නේ අපි කතා කරන set point එක. අපි කතා කරන circuit breaker එකේ set point එක ISC presumed point එක. මේ පෙන්නලා තියෙන්නේ limited short circuit current එක. එතකොට අපිට පේනවා ඇති මෙතන අපි calculate කරාට අපි limit කරන්න try කරනවා short circuit current එක magnetic tripping එකක් පාවිච්චි කරලා. හැබැයි ඊට කලින් අපිට current limitation එකක් තියෙනවා. current limitation එක තිබි කොහමද? අපි දැක්කා short circuit current එක flow වෙන්න දුන්නේ නැහැ. mechanism එක මෙන්න මේ current limitation එක කරා. ඒ කියන්නේ සමහර වෙලාවට මේ current limitation එක කරනකොට trip නොවෙන්නත් පුළුවන්. අපි කතා කරන chamber එකේ pressure එක up නොවුනොත් trip නොවෙන්න පුළුවන්. හැබැයි circuit එකේ current limit වෙනවා. current එක يعني arc voltage එක increase කරලා නැත්නම් මේ arc එකක් විදිහට මේ additional energy එක මෙතනින් එළියට දාන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි අර කියපු දේම තමයි. ඒක current limitation එක නිසා ඔයාලට පේනවා ඇති energy limit උනා. මේක තමයි අපි කතා කරන ඇත්තටම total short circuit energy එක. හැබැයි total short circuit energy එක මම limit කරගත්තා අර අපි කතා කරපු device එක විදිහට. ඒකට අපි පෙන්නවා electromagnetic reduction එක, EMC reduction එක තුළ mechanical reduction means demonstration and breaks, thermal rise එක අඩු වුණා, EMC current එක අඩු වුණා. ඒත් එක්කම mechanical constraints අඩු වෙලා තියෙන මෙන්න මේ මෙතෙන්දදී. එහෙමනම් මේ පෙන්වලා තියෙන අර ඉස්සෙල්ලා අපි කතා කරපු point එකම තමයි. එතකොට පේනදී current limitation එකක් වෙනවා මෙතන arc එක විතර මෙයා release කරගෙන.
එතකොට මෙන්න මේ කතා කරන ආක් එක එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන repulsion technology එක කොහොමද current limit කරන්න මෙයාට උදව් කරේ. මේක තමයි basic rule එක. මම basic equation එක ඔයාලා දන්න basic equation එකක්. මේක තමයි supply voltage එක. මේ තියෙන system එකේ වෙන්න පුළුවන් drops ටික. මේක තමයි මේ තියෙන UA කියලා කියන්නේ අපි කතා කරන arc voltage එක. එතකොට මේ total එක 0 වෙන්න ඕන. එතකොට මේක තමයි Ohm's law එක. එතකොට අපි බලන්න හදන්නේ අපේ system එකේ arc voltage එක develop වෙද්දී arc voltage එක increase වුණොත් arc voltage එක වලට වෙන ඇති arc voltage එක increase වෙනවා කියලා කියන්නේ arc voltage increase එක ඇත්තටම මෙන්න මේ කතා කරපු short circuit current එක limit කරන්න reason එකක් අතන මොහොම පැහැදිලිව මෙතන පේනවා. එතන current variation එක di/dt කියලා කියන්නේ short time current variation එක minimize කරන්න reason එකක් වෙලා තියෙනවා. එතකොට බොහොම basically ගත්තොත් මෙන්න මේ current අපි කතා කරන repulsion technology එක අපේ circuit එකේ flow වෙන short circuit current එක limit කරන්නත් එක reason එකක්. මේකට අපි කියනවා current limitation. එතකොට සාමාන්‍යයෙන් circuit breaker select කරගන්නකොට බලන්න මෙන්න මේ current limitation කියන technology එක මෙන්න මේ circuit breaker එකේ තියෙනවාද කියලා. සමහර products තියෙනවා මම දන්න විදිහට මේක circuit breaker එකක් නෙමෙයි. system එකේ තියෙන circuit breaker එකක් නෙමෙයි. මෙයා circuit එකට connect කරපු device එකක්. එයා කරන්නේ current limitation එකක් විතරයි. current limitation එකක් කරන්නේ ඇත්තටම මෙන්න මේ වගේ repulsion technology එකක් පාවිච්චි කරලා. එහෙමනම් මේක තමයි අපි කතා කරන current limitation එක. එතකොට ඔයාලට පේනවා ඇති current limitation එකේ අපිට තිබිච්ච points අර අපි ඉස්සෙල්ලා කියපු point එකම තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපේ short circuit current එක assume කරාට මේ current limitation එක නිසා D2 හරහා සිද්ධ වෙන current limitation එක නිසා මේ D2 වල rating එක වෙනස් වෙච්ච විදිය. එහෙමනම් මේක තමයි අපි කතා කරපු current limitation එක. බොහොම පැහැදිලිව පේනවා D1 and D2 වල ratings වෙනස් වෙන්න පුළුවන් විදිය. ඊළඟ important point එක cascading. Cascading කියන්නේ මොකක්ද? Enhancing breaker capacity of a device by an upstream device current limiting circuit breaker. Enhancing the braking capacity of a device by an upstream device. ඒ කියන්නේ අපි කතා කරන circuit breaker එකක short circuit level එක අපට පුළුවන් නම් enhance කරන්න වෙන device එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් current limitation එකක් පාවිච්චි කරලා අපි මේකට කියනවා cascading. එතකොට current limiting circuit breaker limits the peak current of the fault, which reduces the fault value seen by downstream circuit. එතකොට cascading වලදී වෙන්නේ ඇත්තටම මෙතන fault එකක් හැදුනා. මේ fault එක ඇත්තටම මේ fault current එක limit කරන්නේ කවුද? upstream circuit breaker එක. එතකොට මේ upstream circuit breaker එක මෙන්න මේ fault එක ඒ current එක limit නැත්නම් fault current එක limit කරනවා නම් මෙන්න මේ D2 කියන circuit breaker එක අපිට අර කතා කරපු full capacity එකේ circuit breaker එකක් විය යුතු නැහැ. ඔයාලට මතක ඇති අපි ඉස්සරහ අපෝ discrimination වලට වලදී අපි බොහොම පැහැදිලිව පෙන්නුවා මේ circuit breaker එක තමයි කලින් trip වෙන්න ඕන. fault එකක් આવොත් මේක තමයි trip වෙන්න ඕන. හැබැයි ඒ වගේම තමයි මේ circuit breaker එකේ capacity එකේ issue එකක් වෙන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා පෙන්නපු circuit breaker දෙකම සමහරක් වෙලාවට මේ circuit breaker දෙකේම short circuit capacity එක equal වෙලා තිබ්බා. upstream circuit breaker එකේ current limitation factor එකක් තියෙනවා නම් current limitation technology එක පාවිච්චි කරලා තියෙනවා නම් මේ downstream circuit breaker එක අර level එකේම අර level එකේම short circuit device එකක් වෙන්න ඕන නැහැ. right? එතකොට මේ fault current එක මෙයාට පුළුවන් stand කරගන්න මොකද මෙයාගේ current limitation තියෙන නිසා. එතකොට බොහොම පැහැදිලි නැති මෙන්න මේ කතා කරන UA කියන component එක මේ system එකේ D2 වල current එකත් limit කරලා තියෙන්නේ. පොඩි example එකකට ගියොත් මේක තමයි cascading table එක. සාමාන්‍යයෙන් අපි ගන්න circuit breaker catalog එකේදී බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. catalog හරි full catalog එක අරන් බලන්න. cascading table එකක් තියෙනවා. ඒකත් එක්කම discrimination table එකක් තියෙනවා. අපි කලින් refer කරේ discrimination table එක. මේ තියෙන්නේ cascading terminal එක. cascading table එක. ඒතර මේකේ පෙන්නලා තියෙන තර වගේම තමයි මේ පැත්තේ තියෙන upstream circuit breaker එක, මේ තියෙන upstream circuit breaker එක, මේ තියෙන downstream circuit breaker එක. ඒතර බලන්න හදන්නේ මේ අපි කතා කරපු D1 D2 අපි ඉස්සෙල්ලා කතා කරපු example එකේ D1 D2ට මොනවද තියෙන්න පුළුවන් circuit breaker සහ මේ circuit වල braking capacity එක මොකක්ද තියෙන්න පුළුවන්. upstream circuit breaker එක අපි use කරන්නේ 630 ampere 50k circuit breaker එකක්. downstream circuit breaker එක
අපිට වෙන්න පුළුවන් මෙන්න මේ ඕනම level එකක්. උදාහරණයක් තමයි මේ තියෙන upstream circuit breaker එක. එතකොට upstream circuit breaker එක 50k circuit breaker එකක්. downstream circuit breaker එක 36k circuit breaker එකක්. එතකොට බොහොම පැහැදිලිව මේ පේනවා තියෙන්නේ අපි මේ කතා කරන downstream එකේ තියෙන 36 kilo ampere circuit breaker එක මෙන්න මේ combination එකේදී characterize කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ circuit breaker එකේදී withstand කරනවා 50k වලට. මම කියන upstream circuit breaker එක 50k වෙච්ච නිසා ඉබේම ඒකත් එක්කම current limitation තියෙන නිසා right මේ current limitation තියෙන ඕන current limitation තියෙන නිසා මේ downstream circuit breaker එක 36k breaker එකක්. හැබැයි එයාට 50k වෙනකම් fault එකක් withstand කරන්න පුළුවන්. මෙන්න මේකට තමයි අපි cascading කියලා කිව්වේ. cascading කියලා කිව්වේ ඇත්තටම මෙන්න මේ upstream circuit breaker එකේ selection එක හරිනම් downstream circuit breaker එක අපිට පුළුවන් optimize කරන්න. ඒ කියන්නේ components එක හරියටම cascade කරගත්ත upstream එක කොහොමද වෙන්න ඕන downstream එක කොහොමද වෙන්න ඕන. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට මේ circuit එකේ මේ පාවිච්චි කරන circuit breaker එක 36k එන තමයි අපිට මුළු circuit එකේ kilo ampere rate එක improve කරන්න 70k. එතකොට අපිට upstream circuit breaker එක විතරයි 70k කරන්න වෙන්නේ. ඒතර මේක හොඳ point එකක්. සමහර තැන්වලදී design engineers ලා request කරනවා මේ මුළු circuit එකේම kilo ampere 50ක short circuit current එකක් නැත්නම් fault current එකක් maintain වෙන්න ඕන කියලා. ඒකෙන් mean කරන්නේ නැහැ මේ හැම device එකක්ම 50k වෙන්න ඕන කියලා. අපිට පුළුවන් අපේ cascading chart එක පාවිච්චි කරලා හරියටම component එකක් select කරගන්න. එhmenan මේ පෙන්නේ cascading. එතකොට downstream circuit breaker එකත් kilo ampere 36ක් වුණාට මෙයා withstand වෙනවා දැන් enhance වෙනවා මෙයාගේ capacity එක enhance වෙනවා kilo ampere 50කට. එතකොට මේක තමයි discrimination. එතකොට මේ standard දෙක අපිට වැඩක් වෙන්නේ නැහැ. මේක NEC standard එක National Electrical Code standard එකෙත් බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා discrimination ගැන. ඒකත් එක්කම NBC National Building Code National Building Code standard එක. මේකෙත් පෙන්නලා තියෙන එක Indian standard එක. මේකෙත් බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා මෙන්න මේ discrimination and cascading කොහොමද තියෙන්න ඕන කොහොමද පාවිච්චි කරන්න ඕන කියන එක. එතකොට අපි කතා කරන අපේ application එකෙත් IC standard එක බොහොම පැහැදිලිව පෙන්නනවා මෙන්න මේ කතන්දර දෙකම. එකක් තමයි device discrimination එක, device coordination එක. මේ දෙක අපි කියව selectivity කියලා. ඊට පස්සේ අපි පෙන්නනවා cascading and current limitation. මෙන්න මේ technology හතරම හරිම වැදගත් අපිට අපේ system එක uninterrupted එහෙම නැත්නම් increased availability of electricity සහ අපි මේ කතා කරපු reduced operation capital expenditure එක මේ design එක කරගන්න. එහෙමනම් අද දවසේ මම කතා කරගෙන ගියේ මෙන්න මේ ටික. මේක කතා කරන්න reason එකක් තියෙනවා. ඒක තමයි මේක මීට කලිනුත් මම කතා කරලා තියෙනවා. මීට කලින් අපි කතා කරා ඔයාලට දීපු tool එකක්. ඒක තමයි EcoDial. අපි මේ EcoDial tool එක පාවිච්චි කරන විදිහ කියලා දුන්නා. ඒකට EcoDial tool එකේදී අපිට පුළුවන් component select කරගන්න. මම ඒකෙදි කිව්වා cascading and discrimination කියන එක හරිම important. ඊට පස්සේ මම ඊළඟ සතියේ තව tool එකක් ඔයාලට පෙන්නනවා. ඒක තමයි online calculation tool එකක්. එතකොට අපිට පුළුවන් අපි පාවිච්චි කරන devices මේ EcoDial වලදී අපි පාවිච්චි කරන devices වල discrimination එක කොහොමද තියෙන්නේ, cascading කොහොමද වෙලා තියෙන්නේ කියන එක හරියටම decide කරන්න. එතකොට මෙන්න මේ කතා කරන tool දෙක bridge කරන්න ඕන නිසා තමයි මම automation එක කරේ. බොහොම පැහැදිලිව මේ session එකේදී මට අවශ්‍ය වුණේ ආපෞසරයක් වලට පෙන්වලා දෙන්න. මම ඊට කලින් මේ කතා කරලා තියෙනවා discrimination, cascading and current limitation කියන්නේ මොනවද? මේ වචන විතරක් නෙමෙයි අතරම මේ අපි කතා කරන technologies. එහෙමනම් අපි ඊළඟ සතියේ බලනවා මෙන්න මේ online calculation tool එක පාවිච්චි කරලා කොහොමද අපි මේ කතා කරපු අපේ EcoDial එකකින් පාවිච්චි කරපු EcoDial එකේදී පාවිච්චි කරපු අපි EcoDial එක පාවිච්චි කරලා select කරගන්න components වල discrimination test එකක් කරන්නේ කොහොමද, check එකක් කරන්නේ කොහොමද, ඒකත් එක්කම cascading කොහොමද කරන්න කියන එක. ඒකත් එක්කම අවශ්‍ය tool ටික නැත්නම් අනිත් tool එක, ඒ කියන්නේ catalogs, manuals and selection charts එක guide එක වලට වෙනම දෙන්න. ඊට අමතරව වැදගත්ම වෙන දේ තමයි මෙන්න මේ අපි කතා කරපු devices ටික. එහෙනම් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු